වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමටද උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයුබෝවන්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති විකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන පුවත් විකාශය සමග මම ප්‍රමිත මහානායක. මම උත්පල රත්නායක. මුලින්ම සිරස්තල. ආණ්ඩුවෙන් 20ට නව සංශෝධන. පෙත්සම් විභාගය හෙටට කල් තැබේ. ජාතික ආරක්ෂාව ගැන අගමැතිගේ සහතිකය. දැන් මං හිතන්නේ රටම ආරක්ෂිතයි. උදේනි තත්ත්වයක් આવොත් අර යුද්ධ පෞගිය කාලේ ඇති තමයි උත්තරේ. මහනුවර කඩා වැටුණු පස්මහලේ හිමිකරු ලබන 13 තෙක් රිමාන්ඩ්. පාටලී චම්පිකට විදෙස් ගමන් තහනම්. සෑම මාසකම පළමු සිකුරාදා කොළඹ අපරාධ කොට්ටාසය හමුවේ පෙනී සිටින්නත් නියෝග. ගව ඝාතනයට සම්බන්ධ අනපනත් නොපමාව සංශෝධනයට කැබිනට් අනුමැතිය. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූ ඔයත් ශක්තිමත්. 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම අද ආරම්භ වුණා. අග විනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම් විභාගය හෙට දිනේත් සිදු කිරීමට නියමිතයි. දවසේ පුවත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ පසුගිය 22 වෙනිදා සිට ගත වූ දින 6 තුළ විවිධ දේශපාලනඥයින්, නීතිඥවරු, වෘත්තීයවේදීන්, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ පුරවැසියන් ඇතුළු පාර්ශව විසින් පෙත්සම් 39ක් ගොනු කරනු ලැබුවා. ඒ අතරට මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල්ද අයත් යෝජිත පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කර ගැනීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2ක බහුතර ඡන්දයකින් පමණක් සම්මත වීම ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා එයින්ද සම්මත විය යුතු බවත් ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. සියලු පෙත්සම්වල වගඋත්තර කරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයයි. පෙත්සම් විභාග කිරීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බෝනකලු විහාරී, සිසිරද ආබ්රු, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද ආරම්භ වුණා. අදාළ පෙත්සම් සඳහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා අමාත්‍යවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, ගාමිණී ලොකුගේ, මහාචාර්ය ජී.එල්. පීරිස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාර්යවසම් සහ පූජ්‍ය ඔමාරේ කස්සප හිමියන් ඇතුළු පාර්ශව කිහිපයක් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම් කැඳ වූ අවස්ථාවේදී කරුණු දක්වමින් නීතිපති දප්පුලද ලිවේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ කාරක සභා අවස්ථාවේදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් ගෙනීමට ආණ්ඩුව අපේක්ෂා කරන බවයි. එම සංශෝධන අඩංගු ලේඛනයක් මෝසමක් මාර්ගයෙන් දැනටමත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවද නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා. අදාළ සංශෝධන අඩංගු ලේඛනය තමන් වෙතට ලබා දෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව අදාළ සංශෝධනවල අඩංගු ලේඛනවල පිටපත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් වෙත ලබා දීමට පියවර ගන්නා ලෙස පංචපුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දුන්නා. ඉන් අනතුරුව පෙත්සමක් ගොනු කර තිබූ නීතිඥ ඉන්දික ගාල්ලගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරදුවගේ මහතා කරුණු ඉදිරිපත් කළා. ජනාධිපතිවරයාගේ නිල කටයුතු මූලික අයිතිවාසිකම් පෙත්සම් මාර්ගයෙන් නීති ඉදිරියේ අභියෝගයට ලක් කිරීම සඳහා ජනතාවට හිමිව තිබූ අවස්ථාව යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් අහිමි කර ඇති බවත් එය ජනතා පරමාධිපත්‍ය ඍජු ලෙස උල්ලංඝනය කිරීමක් බවත් නීතිඥවරයා කියා සිටියා.
ද්විත්ව පුරවැසි භාවයේ සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ජනාධිපතිවරයා ලෙස තේරීපත් වීමට නොහැකි වන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුලින් හඳුන්වා දී තිබූ සීමාව 20 වෙනි සංශෝධන පනත් කෙටුම්පත් තුලින් ඉවත් කර ඇතැයි චෝදනා කළ නීතිඥ වේරදුවගේ මහතා පෙන්වා දුන්නේ මේ තුලින් රටේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ලවන බවයි. ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය සහ රාජ්‍ය සමාගම් ගණනාවක් විගණනයෙන් ඉවත් කිරීම සහ විගණකාධිපතිවරයා ලෙස පත්වීමට පුද්ගලයෙකුට තිබිය යුතු සුදුසුකම් යන ආදී යෝජිත 20 වෙනි සංශෝධන පනත් කෙටුම්පත මගින් ඉවත් කර ඇති බවත් ඒ හරහා මූල්‍ය පාලනයට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් සහතික කර තිබෙන ප්‍රතිපාදන උල්ලංඝනය වන බවද නීතිඥ වේරදුවගේ මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නා. සමගි ජනබලවේගයේ පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වීම සිදු කළා. ඔහු පැවසුවේ යෝජිත 20 වෙනි සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු වගන්ති බොහොමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තිය මගින් සඳහන් කර තිබෙන මහජන පරමාධිපත්‍ය සමග ඍජුවම ගැටෙන හේයින් එම වගන්ති සම්මත කිරීමට නම් ඒවා අනිවාර්යෙන්ම ජනමත විචාරණයක් සඳහා යොමු කිරීමට සිදුවන බවයි. මෙම සංශෝධන කෙටුම්පත තුළින් එක් පුද්ගලයෙකු නීතියට ඉහළින් ඔසවා තැබීමට කටයුතු කර ඇතැයිද නීතිඥවරයා හිදී චෝදනා කළා. ස්වාධීන කොමිෂන් සභා, උපරිමාධිකරණ විනිසුරුවරු, නීතිපති, පොලිස්පති වැනි උසස් තනතුරු වලට පත් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වා දී තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනය තුළින් කප්පාදුවට ලක්වන බවත් එවැනි උසස් නිරතල සඳහා පුද්ගලයන් පත් කිරීමේ පූර්ණ බලය ජනාධිපතිවරයා වෙත පවරා දී ඇති බවත් නීතිඥවරයා කියා සිටියා. යෝජිත 20 වෙනි සංශෝධනය තුළින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව යටපත් කරන තත්ත්වයක් දිස්වන බව සඳහන් කළ නීතිඥවරයා මෙම සංශෝධනය හරහා අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩල සමාජිකයින් සිය අභිමතයේ පරිදි ඉවත් කිරීමට ජනාධිපතිවරයා වෙත බලය පවරා දී තිබෙන බව පෙන්වා දුන්නා. මේ හරහා මහජන පරමාධිපත්‍යය සහ නීති ආධිපත්‍යය බරපතල ලෙස උල්ලංඝනය වන බවයි ඔහු පෙන්වා දුන්නේ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා අනතුරු අධිකරණය හමුවේ කරුණු දැක්වීම සිදු කළා. ඔහු චෝදනා කළේ යෝජිත 20 වෙනි සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මගින් පාර්ලිමේන්තුව සතු ඇතැම් බලතල ජනාධිපතිවරයා වෙත පවරා දීමක් සිදු කර ඇති බවයි. පාර්ලිමේන්තුව මගින් ප්‍රතික්ෂේප කරනු ලබන පනත් කෙටුම්පතක් ජනමත විචාරණයක් සඳහා යොමු කළ හැකි වන ආකාරයේ බලයක් ජනාධිපතිවරයා වෙත මෙම සංශෝධන පනත් කෙටුම්පත තුළින් පවරා දී ඇති අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයිද ඔහු පෙන්වා දුන්නා. දෙමළ ජාතික සන්ධානයේ නායකාර සම්බන්ධන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ කනගීශ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම පනත් කෙටුම්පත හරහා ව්‍යවස්ථාදායකයේ බලතල අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම නීතිය ආධිපත්‍යයටද දැඩි බලපෑමක් සිදුවන බවයි. පාර්ශව 7ක් වෙනුවෙන් ගොනු කළ පෙත්සම් විභාග කිරීම අද අවසන් වූ අතර වැඩිදුර විභාගයේ හෙට දින දක්වා කල් තැබුණා. ආණ්ඩුව කෙටුම්පතක් වශයෙන් ගෙනල්ලා තියෙන දේවල් බලපුවහම අපිට කිසිසේත්ම මේ රටේ නිදහස අගයන මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය අගයන කිසිම කෙනෙකුට එකඟ වෙන්න පුළුවන් දේවල් නෙමෙයි. ජනාධිපතිතුමාට බලය දුන්නේ විධායක බලය මිසක් ව්‍යවස්ථාදායක බලය නෙමෙයි. විධායක බලය පාවිච්චි කරමින් අධිකරණ බලයයි ව්‍යවස්ථාදායක බලයයි දෙකම පාවිච්චි කරන්න යනවා නම් ඒක වැරදි. ඔතුමාලගේ පක්ෂයක් හැපැත්තට යනවා කියලා ආරංචියක් තියෙනවා. ඒ මොන බොරුද? හැබැයි මං හිතන හැටියට ඒගොල්ලන්ගේ කීප දෙනෙක් අනිවාර්යයෙන්ම බොහෝ දුරට ඡන්දේ නොදීන්න පුළුවන්. එකපාරටම 20 වෙනි සංශෝධනයේ ඡන්දයට ලක්වන දවසේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතුරුන් රාශියක් ඉස්පිතාලෙත් ඉන්න පුළුවන්. ආණ්ඩු පක්ෂයේම යමක් කමක් හිතන්න පුළුවන් ස්වාධීන තීරණ ගන්න පුළුවන් කට්ටිය අද මේකේ තියෙන බැරෑරුම්කම දකින්නවා. බැරෑරුම්කම කියන්නේ මොන කාරණාවල බැලුවද? එකක් තමයි ජනාධිපති පාර්ලිමේන්තුවක් කියන්නේ නැහැ, අධිකරණයටවත් කියන්නේ නැහැ. මූල්‍ය පාලනයේ පාර්ලිමේන්තුවේ සියලු බලතල අයින් කරලා තියෙනවා. 78 ව්‍යවස්ථාවට වැඩිය ඒතනින් එහා ගිය විධායකයෙක් ඒකාධිපතියෙක් මෙතනපත් කරනවා. දවසේ පුවත අද මෙම පෙත්සම් විභාගයේ අවස්ථාවේදී නීතිපතිවරයා පැවසූ පරිදි 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සිදු කිරීමට නියමිත සංශෝධන ගණන 53ක්. 20 වෙනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුවට වසරක් ඉක්ම වූ පසුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට දී තිබූ බලය සංශෝධනය කොට එය වසර 2කුත් මාස 6ක් දක්වා දීර්ඝ කිරීමටත් එමගින් යෝජනා කර තිබෙනවා. මෙම සංශෝධනවලට අනුව ජනාධිපතිවරයාගේ බලතල සහ කාර්ය යටතට මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා උචිත වාතාවරණයක් ඇති කිරීම තහවුරු කිරීම සඳහා බලය ඇත්තේ යන වගන්ති ඇතුළත් කර තිබෙනවා. එමෙන්ම 20 වෙනි සංශෝධනය මගින් පාර්ලිමේන්තුව වසරක් ඉක්ම වූ පසු විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලබා දී තිබුණද නව සංශෝධන මගින් එම කාලයේ වසර 2කුත් මාස 6ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. මේ අතර එහි දැක්වෙන්නේ නීතිපති, පොලිස්පති, පාර්ලිමේන්තු මහලේකම්, අගවිනිසුරු, අභ්‍යාචනාධිකරණයේ
සභාපති සහ සියලු විනිශ්චයකාරවරුන් අධිකරණ සේවා කොමිසමේ සමාජිකයන් විගණකාධිපති මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයන් යන තනතුරු ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව බවයි. අදාළ තනතුරු පත් කිරීමේ ඍජු බලය ජනාධිපතිවරයාට හිමි වන බවටයි මීට පෙර 20 වෙනි සංශෝධන කෙටුම්පත මගින් යෝජනා කර තිබුණේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ ව්‍යවස්ථාව තුළ ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බලතල පිළිබඳවයි. එමෙන්ම අග්‍රාමාත්‍යවරයාට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු ලේකම්වරයෙකු සිටිය යුතු අතර ඔහු අග්‍රාමාත්‍යවරයාගේ විධානයන්ට යටත්ව සේවය කළ යුතු බවටද වගන්තියක් නව සංශෝධන තුළ ඇතුළත්. 20 වෙනි සංශෝධනය මගින් අමාත්‍ය මණ්ඩලයේ කවර හෝ ඇමතිවරයෙකුට අයත් විෂයක් හෝ කාර්යයක් වෙනත් ඇමතිවරයෙකුට පැවරීමට ජනාධිපතිවරයා වෙත බලය හිමි කර දී තිබූ නමුත් එය අදාළ අමාත්‍යවරයා විසින්ම සිදු කළ යුතු බවටයි නව සංශෝධනයේ සඳහන් වන්නේ. නව සංශෝධනයෙන් විගණකාධිපතිවරයාට ජනාධිපතිවරයාගේ ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍යවරයාගේ ලේකම් කාර්යාලයද ඇතුළුව අනෙක් සියලු රාජ්‍ය ආයතන විගණනය කිරීමේ බලයද ලබා දී තිබෙනවා. එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයන්ගේ සංඛ්‍යාව 5ක් දක්වා වැඩි කළ යුතු බවද අද ඉදිරිපත් කළ නව සංශෝධන තුළ ඇතුළත්. ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ඇතුළු තනතුරු දරන්නන් දියුරුම් දෙන අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට ලබා දෙන දියුරුමට අමතරව මෙරට වෙනම රාජ්‍යයක් පිහිටුවීම ඊට ආධාර අනුබල දීම නොකරන බවට වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන ප්‍රතිඥාවද ලබා දිය යුතු බවටද සංශෝධනයක් මෙහි ඇතුළත්. කෙසේ වෙතත් ද්විත්ව පුරවැසි භාවයේ ඇත්තෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීතුරයක් දැරීමට නොහැකි යන වගන්ති ඉවත් කිරීමට 20 වෙනි සංශෝධනයෙන් කර තිබූ යෝජනාව නව සංශෝධනය තුළින්ද වෙනසක් කර නැහැ. මේ අතර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් මෙලෙස අදහස් පළ කළා. මේ 20න් අරින දොරවල් වලින් 80 විතරක් නෙමෙයි බූරුවත් රින්ගන්න පුළුවන් මේක ඇතුළට. ඒ නිසා වහාම අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඕනේ. ඒ නව ව්‍යවස්ථාවකට තියෙන කාලය බොහොම සීමා සහිතයි. ඕනෑම ආණ්ඩුවක පළවෙනි වසර එකමාර ජනප්‍රිය කාලය. ඒ කාලය ඇතුළත මේක කරගත්තේ නැත්නම් සමහර ලාවට අපි දන්නේ බල තුලනේ පවා වෙනස් වෙන 3-2වල් තිබිච්ච ආණ්ඩුව අපි දැක්කනේ සමහර ලාවට සීසෝ වගේ එහා මෙහා වෙනස් වෙන හැටි. ඒ නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඕනේ. මට තියෙන බය මේකයි. අලුත් ව්‍යවස්ථාවක් හදාගන්න බැරි වුණොත් මේගොල්ලන්ට 20 ඉතුරුනොත් මොකද වෙන්නේ මේගොල්ලන්ට? එහෙම වුණොත් එහෙම දැන් අද තියෙන තත්ත්වයේමද තව අවුරුදු 10කින් මේ රටේ දේශපාලනේ තියෙන්නේ. එදාට ඔය අර්ජුන් මහේන්ද්‍රලා වගේ මිනිස්සු සමහරලාට පාර්ලිමේන්තුවෙත් නතර වෙන්න බැරි නෑ. ඒ නිසා ඒ වගේ අවස්ථාවන්ට තියෙන ඉඩකඩ වහන්න ඕනේ. ඒකයි මම කිව්වේ අස්සයන්ට ඇරියට බූරුවොත් රින්ගන්න පුළුවන් ඒක අස්සෙන් කියලා. අලුත් මිනිස්සු පාර්ලිමේන්තුව ඇතුලේ කැරලක් නිර්මාණය කරලා හරි අපි මේ බලාපොරොත්තු වෙන සැබෑ සෞභාග්‍යයේ දේශය නිර්මාණය කරන්න ඒ නිදහස් රට නිර්මාණය කරගන්න අපි කටයුතු කළ යුතුයි. ඒ නිසා 13 වෙනි ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අන්තර්ගත නොවන බෙදුම් වාදේ නැති නව ව්‍යවස්ථාවක් නිර්මාණය විය යුතුයි. තමන් විසින් පත් කළ කමිටුවේ නිර්දේශ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කිසිදු ගැටලුවකින් තොරව සම්මත වනු ඇති බවටත් අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කළා. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සහ කතුවරුන් සමග අද පෙරවරුවේ පැවති හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා. 20 වෙනි සංශෝධනය ගැන ඔබතුමාගේ මතය තාම එළියට ඇවිල්ලා නැහැ. ආණ්ඩුවක් වුණාම එක මතයකින් එන්නේ ඉතින් ආණ්ඩුව ගන්න මතය තමයි වගේ වන්නේ. 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වෙනම කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ ගැන ස්ටඩි කරන්න හැම පක්ෂෙම තමන්ගේ වෙනම කමිටු පත් කරලා මේ ගැන අධ්‍යයනය කරලා තියෙනවා. මම හිතන්නේ තුමාගේ පක්ෂෙත් එතුමා පක්ෂවල විවිධ මත තියෙනවා. අමාත්‍ය මණ්ඩලයේදී එක සංවාදයට ලක් වෙනවා. ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ සංවාදයට ලක් වෙනවා. අවසානයේදී ආණ්ඩුවේ මතය කියලා තනි මතය තමයි අපි රට ඉදිරිපත් කරන්නේ. අගමැතිතුමනි ඔබතුමා විශේෂ කමිටුවක් පත් කළා 20 වෙනි සංශෝධනය සම්බන්ධව නැවත අධ්‍යයනය කරන්න. එහි අඩංගු කිසිම දෙයක් තාමත් මාධ්‍යයට නිරාවරණය වුණේ නැහැ. හැබැයි ඒකෙදි කිව්වා පාර්ලිමේන්තුවේදී මේ අදහස් ප්‍රකාශ කරනවා කියලා. ඒකට යම් හේතුවක් වෙනවද අගමැති? නෑ අපි කොමිටියක් පත් කළා අපිත් ඒක අධ්‍යයනය කළා. අපිත් නිකයිටි එක්ක වෙලා කතා කරා. 20 වෙනි සංශෝධනය යටතේ අග්‍රාමාත්‍යවරයාගේ බලතල කප්පාදු වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා. නෑ මං හිතන්නේ එහෙම වෙයි කියලා. කියන තරම් එහෙම ප්‍රශ්නයක් නෑ. අගමැතිවරයාගේ අතේ තමයි තියෙන්නේ. බලේ තියනවද නැද්ද කියලා. ආණ්ඩු පක්ෂයෙන් සඳහන් කරනවා 20ට 20ක් ගන්නවා කියලා. විපක්ෂය ප්‍රකාශ කරනවා ආණ්ඩු පක්ෂය තුල උවත් 20 වෙනි සංශෝධනයට විරුද්ධ කණ්ඩායමක් සිටින බව. ඔවුන් සඳහන් කරන්නේ පාර්ලිමේන්තුවේ මේ සම්මත වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියන කාරණේ. මේට සූදානම්ද ආණ්ඩුව 3න් 2ක බලය ලබා ගන්න පාර්ලිමේන්තුව තුල. අපිට තියෙනවනේ 3න් 2. මහබැංකු කොල්ලේ පිළිබඳව මේ ප්‍රශ්නේම දැන් යට ගිහිල්ලා තියෙනවා. අර්ජුන් මහින්දරේම ගෙන්න ගන්න එහෙම බලාපොරොත්තු වෙන්නේ නැති මම. ඒක කරගෙන යනවා. ජාත්‍යන්තර නීතිය අනුව කරන්න වෙන
ඒවා තියෙනවනේ. දා විපක්ෂයේ බොරුවට හිටපු අයයි ආණ්ඩුවේ හිටපු අය ඔක්කොම එකතු වෙලා දූෂණ විරෝධී කමිටුවක් කියන අදාගෙන කෝටි 3කට වඩා වියදම් කරලා තියෙනවා. ඒ වගේම ඒ වෙලේ විරුද්ධ පක්ෂයේ හිටපු മന്ത്രിවරුන්ගේ නඩුකරවලට සම්බන්ධ වෙච්ච නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ සහාය දීපු අයට නීතිපති දෙපාර්තමේන්තුවෙන් ගෙවන වැටුපට අතිරේකව දිරිගැන්වීමේ දීමනාවකුත් දීලා තියෙනවා. එතකොට දූෂණ විරෝධී කමිටුවම දූෂණයක් නේ. එහෙම දූෂණ විරෝධී කමිටු දාගෙන ඒ ආකාරයේ සෙල්ලමක් නටන්න අපේ ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. ඊයේ උතුරු නැගෙනහිර හර්තාල් ක්‍රියාත්මක නැගුවා. ඒ කියන්නේ දිලීපන් සිහිපත් කරන්න ඕන කියලා. දැන් මේ සම්බන්ධයෙන් මොකක්ද ඔබතුමාගේ? දිලීපන් මර්ඩර් මගේ මල්ලි එක කිඩ්නැප් කරා. මේක මගේ මල්ලි. එයා කිඩ්නැප් කරා. මගේ නාදය උඹ කට්ටිය කිඩ්නැප් කරා. එයා මර්ඩර්. අර අසංකරපු තමුල් ජනතාව නායක කට්ටිය ඔක්කොමගේ නායක එතුමා තමයි ඒ කාලේ මරුවේ. දේශපාලනට තමයි ඒගොල්ලන්ගේ මේක කතා කරන්නේ. ස්වේස් ප්‍රේමචන්ද්‍රන් ප්ලොට් එලෝ අමුදලින්ගම වර ලීඩර් කවුද මරුවේ? කොටි තමයි මරුවේ. තුරේ හා නැගෙනහිර තත්ත්වය රටේ ආරක්ෂාවට තර්ජනයක්ද? දැන් මං හිතන්නේ රටම ආරක්ෂිතයි. අපි බොහොම පරිස්සමෙන් ඒ ගැන කටයුතු කරගෙන යනවා. උදේනි තත්ත්වයක් આવොත් අර යුද්ධ පෞගේ කාලේ ඇතිවෙච්ච විදිහ තමයි උත්තරේ. මීට සති කිහිපයකට කලින් ප්‍රවෘත්තියක් පළ වුණා ඔබතුමා අවුරුදු 2කින් දේශපාලනයෙන් විශ්‍රාම යනවා කියලා. නෑ එහෙම එකක් නෑ. දේශපාලනඥයෝ කවුද විශ්‍රාම ගියේ? මේ අතර අද පැවති කැබිනට් තිරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. ගමපලෙමතුමානේ ඔබතුමා 20 වෙනි සංශෝධන සම්බන්ධයෙන් කමිටුවක් පත් කරා. හැබැයි මේ කමිටුවේ වාර්තාවන් 20 වෙනි සංශෝධන ඇතුළත් කළේ නැහැ. විසාකාවගේ තාත්තා දුන්නු පළවෙනි අවවාදය තමයි දුවට ඇතුළු ගිනි පිටතට නොදෙව කියලා. ඇතුළේ ගිනි තියෙනවා කියන්නේ. අනිවාර්යයෙන්ම අපේ ඇතුළේ ඇමති මණ්ඩලය අතර දීර්ඝ සංවාදයක් ඇති වුණා 20 වෙනි සංශෝධනය ගැන. අපේ පාර්ලිමේන්තු කණ්ඩායම තුල දීර්ඝ සංවාදයක් ඇති වුණා. අපි එක පක්ෂයක් නෙවෙයි සන්දානයක් වෙලා තියෙන්නේ අපිට විවිධ මත තියෙන නිසා. ජනාධිපතිවරණයේ ඔබතුමාගේ කණ්ඩායම දිගින් දිගටම කියපු කාරණා තමයි 19 වෙනි සංශෝධනය කියන්නේ අයියයි මල්ලි ආණ්ඩු කරන්න කියාපු සංශෝධනය කියලා. අයියලා මල්ලිලා බල්ල ව්‍යවස්ථාව හදන්න බෑනේ. ව්‍යවස්ථාව කියන එක ලේඛනය මහින්ද ගෝඨාභය සුසංයෝගයට පමණක් ගැලපෙන ව්‍යවස්ථාවක් වෙන්න බෑ. පනතේ හරයාත්මක දේවල් වෙනස් කරනවාට අපි විරුද්ධයි. ගැසට් මගින් සති දෙකක් ප්‍රසිද්ධ කරලත් තියලා. පාර්ලිමේන්තුවේ විවාදයකුත් කරලා. මුලින්ම තියෙන ලේඛනයම සම්මත කරන්නේ අර විවාදයෙන් ඇති වැඩක් නෑනේ. නංගි පෙන්නලා අක්ක දෙනවා කියන්නේ. පනත් කෙටුම්පතේ වචනයක් අසඳාව නොවුණු දෙයක් කාරක සභාව අවස්ථාවේදී ආනයනය කිරීමට තමයි අපි එදත් විරුද්ධයි. ඒකට අදත් විරුද්ධයි. වතු කම්කරු ජනතාවට නිවාස ඉදිකිරීමේදී දැනට ඔවුන් ජීවත්වන පරිසරය ආශ්‍රිතවම ඉදිකිරීම් කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද පැවති සාකච්ඡාවකදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විශේෂ අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සහභාගී වුණා. වතු කම්කරු ජනතාවට නිවාස ඉදිකිරීමේදී ඔවුන් දැනට ජීවත්වන ලයින් කාමර ආශ්‍රිතව නව නිවාස ඉදිකිරීමේ අවශ්‍යතාව එහිදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේ වතු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට රජය ගෙන යන වැඩපිළිවෙලට සමගාමීව පෞද්ගලික වතු සමාගම්ද තම වගකීම් සහ යුතුකම් ඉටු කළ යුතු බවයි. වතු ආශ්‍රිත පාසල් සහ සෞඛ්‍ය පහසුකම් සංවර්ධනය කිරීම සහ එම තරුණ තරුණීන් NVQ මට්ටමේ උසස් වෘත්තීය පුහුණුවක් ලබා දීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. මෙම සාකච්ඡාවට සහභාගී වූ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ ඉන්දිය ආධාර යටතේ වතු ජනතාව වෙනුවෙන් නිවාස 4000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2016 වර්ෂයේ ආරම්භ කළද දැනට ඉදිකිරීම් අවසන් කර ඇත්තේ නිවාස 669ක් පමණක් බවයි. 2016 වර්ෂයේ රාජගිරිය ප්‍රදේශයේදී රියානතුරක් සිදුකර තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක ඇතුළු 3 දෙනෙකුට කොළඹ මහාධිකරණය අද විදෙස් ගමන් තහනම් කළා. ඒ මීට අදාළ නඩුව මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවේ කැඳ වූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. 2016 වර්ෂයේ පෙබරවාරි මාස 28 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක විසින් පැද වූ ජීප් රථයකින් සන්දීප් සම්පත් නැමැති තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම, අසත්‍ය සාක්ෂි නිර්මාණය, සාක්ෂි අතුරුදන් කිරීම සහ රියානතුරක් සිදු කර පාටලී චම්පික රණවක නැමැති සැකකරු නීත්‍යානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු අධි චෝදනා 16ක් යටතේ නීතිපතිවරයා නඩුවක් පැවරුවා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන තිදෙනාට එරෙහිවයි. අද නඩුව කැඳ වූ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටියේ පාට්ලි චම්පික රණවක සහ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන විත්තිකරුවන් පමණයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවකගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර අද අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් ඔහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා වරින්තු නිකුත් කළා. අධිකරණ වාර්තාකරු සඳහන් කළේ නඩුව කැඳ වූ අවස්ථාවේදී විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විත්ති කූඩුවට නැග නොසිටි බවයි. පසුව ඔහුගේ නීතිඥයින් කළ දැනුම් දීමකින් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විත්ති කූඩුවට නැග තිබෙනවා. මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙලෙස ප්‍රකාශ කළා. පළමු විත්තිකරු වන පාට්ලි චම්පික රණවකගේ නීතිඥයින් ඔවුන්ගේ සේවා දායකයාට පනවා ඇති විදේශ ගමන් බලපත්‍ර තහනම ඉවත් කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. එය පැමිණිල්ලට හෝ විමර්ශනය කරන කොළඹ අපරාධ කොට්ටාශයට නොදන්වා හොර රහසේ අවිධිමත් අයුරින් සිදු කළ ඉල්ලීමක්. මුල් වකවානුවේ විත්තිකරුවන් විමර්ශන නිලධාරීන් මගහැර සිටියා. ඒ නිසා සැකකරුවන්ට විදේශ ගමන් තහනමක් පැනවිය යුතුයි. මගේ සේවාදායකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බැවින් හොර රහසේ විදේශගත වීමට අවශ්‍යතාවක් නැහැ. ඒ කොහොමුණත් මට පුද්ගලයන් පිළිබඳ සහතිකයක් ලබා දෙන්න නම් බැහැ. රට ගියොත් ගියාම තමයි. පුද්ගලයින්ගේ තරාතිරම අනුව කටයුතු කිරීමට වඩා නඩුවේ ප්‍රතිපාදන අනුව ක්‍රියා කිරීම වැදගත්. විත්තිකරුවන්ට විදේශ ගමන් බලපත්‍ර තිබේ නම් ඒවා අධිකරණය වෙත බහර දිය යුතුයි. එසේ විදේශ ගමන් බලපත්‍ර නොමැති නම් ඒ බව තහවුරු කෙරෙන දිවුරුම් පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි කියලා මම නියෝග කර සිටිනවා. ඊට අමතරව විත්තිකරුවන්ට අලුතෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමෙන් වළකින ලෙස මහාධිකරණ විනිසුරු ආගමන විගමන පාලකවරයා වෙතද නියෝග කළා. ඊට අමතරව සෑම මාසකම පළමු වන සිකුරාදා කොළඹ අපරාධ කොට්ටාශය හමුවේ පෙනී සිටින ලෙසද එහිදී විත්තිකරුවන් තිදෙනාට නියෝග කළා. රුපියල් කෝටියක් පමණ වටිනා මැන්ඩි වර්ගයේ මද්‍රව්‍ය සමග සුරාබදු නියාමකවරයෙකු ඇතුළු තිදෙනෙකු පොලිස් විශේෂ කාර්යබලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණු ජයවර්ධනපුර සුරාබදු වැටලීම් ඒකකයේ සුරාබදු නියාමකවරයාගේ වැඩ තහනම් කිරීමටයි එම දෙපාර්තමේන්තුව පියවරගෙන ඇත්තේ. කොස්ගම කළුවක්ගල ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී මෝටර රථයකින් මැන්ඩි මද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා. එම මද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 653ක් පමණ වනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ පසුව ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම වලට අනුව අදාළ මද්‍රව්‍ය ජාවාරම් සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තවත් අයෙකු හංවැල්ල පහත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි. ඔවුන්ගෙන් කරුණු හෙළි වූ පරිදි ඔවුන්ට මෙලෙස මැන්ඩි මද්‍රව්‍ය ලබා දී ඇත්තේ සුරාබදු නියාමකවරයෙක්. අදාළ සුරාබදු නියාමකවරයාද ඊ අත්අඩංගුවට ගත් අතර සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ සැකකරු මෑතකදී පරිවාස කාල සීමාව සම්පූර්ණ කරන ලද නවක සුරාබදු නියාමකවරයෙක් බවයි. මේ අතර සැකකාර සුරාබදු නියාමකවරයා වැඩ තහනමකටද ලක් කර තිබෙනවා. මේ අතර මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අවිස්සාවේල්ලේ ගවුස්ගේ ගෝලයෙකු හෙරොයින් ග්‍රෑම් 11.4ක් සමග මොරැල්ලේදී පොලිස් බහරයට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණේ වයස අවුරුදු 48ක පුද්ගලයෙක්. මේ අතර පාසල් ආශ්‍රිත මද්‍රව්‍ය වැටලීමේ ඒකකයට ලද තොරතුරක් මත මීට සති දෙකකට පෙර හෙරොයින් ග්‍රෑම් 90ක් සමග අත්අඩංගුවටගත් සැකකාරියන් තිදෙනා පිළිබඳ සිදු කළ විමර්ශනවලදී රුවන්පුර රන්මුතුගේ සඳමාලියේවත් සාලමුල්ල සඳහා සහ ඇගේ සැමියා ඊයේ පස්වරුවේ කොළඹ අපරාධ කොට්ටාසය විසින් අත්අඩංගුවට ගත්තා. ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 50ක් සහ මුදලින් රුපියල් 22900ක් පොලිස් බහරයට ගැනුණා. සැකකාරිය කලක සිට මද්‍රව්‍ය ජාවාරමේ නියැලී ඇති බවටද තොරතුරු හෙළි වුණා. හෙරොයින් පැකට් 100ක් ගුද මාර්ගයේ සංගවාගෙන ජාවාරම් කළ සිව් දෙනෙකු වැල්ලවාය ඌව කුඩා ඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ගුද මාර්ගයේ සංගවාගෙන මොරටුව සිට වැල්ලවාය දක්වා බස් රථයකින් ගමන් කරමින් සිටියදී. රුපියල් ලක්ෂ 8කට අධික වටිනාකමකින් යුත් මෙම හෙරොයින් සමග සැකකරුවන් සන්තකයේ තිබූ ජංගම දුරකථන ATM කාඩ් ඇතුළු උපකරණ කිහිපයක්ද පොලිස් බහරට ගෙන තිබෙනවා. තිදෙනෙකුට මරු කැඳවමින් මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේදී පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමේ සිද්ධියට අදාළව එහි හිමිකරු වන අනුර ලෙව්කේ නැමැත්තා අද මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ඔක්තෝබර් 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. පසුගිය 20 වෙනිදා අලුයම මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පිහිටි මෙම පස්මහල් ගොඩනැගිල්ල ඊට පහළින් තිබූ නිවසක් සහ හෝටලයක් මතට කඩා වැටීමෙන් වයස මාස 1මාරක බිලිඳියකට මෙන්ම ඇයගේ මව සහ පියාටද දිව්‍ය හිමි වුණා.
කෙසේ වෙතත් පසුගියදා මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් අදාළ පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලිව්කේ නැමැත්තා මෙලෙස අදහස් පළ කළා. ට්‍රක් ඩොග් ගන්න සද්දෙට අපි මොකද්ද මේ සද්ද කියලා හොරෙක් ඇවිල්ලාද මොකද්ද කියලා අපි හොයනකොට අල්ලපු ගෙදරින් ටෝච් ගහලා හිටියා අපේ පැත්තට. එයා කිව්වා එකපාරටම මිස් ලිව්කේ ඔබතුමාගේ ගේ පුපුරනවා කියලා. කියපු ගමන්ම අපි ටක් ගාලා එළියට එනකොට එළියට එන්න බෑ. ගේ ඇතුළේ ටයිල් ඔක්කොම ඉස්සිලා. වාහනේට නැගලා කිලිමව ඉස්සරහගෙද. සිද්ධිය සම්බන්ධයෙන් එදිනම අධිකරණයට කරුණු වාර්තා කළ මහනුවර පොලිසිය අද පෙරවරුවේ පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ නොසැලකිලිමත් ඉදිකිරීම් ක්‍රියාවකින් තිදෙනෙකුට මරණය සිදු කිරීම සහ නිවාස කිහිපයකට අලාභාන සිදු කිරීම යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව නඩු පැවරීමට පෙර මහනුවර මහනගර සභාව නාගරික සංවර්ධන අධිකාරිය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය බහුවිද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු ආයතන ගණනාවකින් අදාළ ගොඩනැගිල්ල පිළිබඳව වාර්තා ලබාගත් බව පොලිසිය පැවසුවා. අත්අඩංගුවටගත් අනුර ලෙව්කේ ඉන් අනතුරු ඉදිරිපත් කෙරුණේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයටයි. එහිදී අගතියටපත් පාර්ශවය වෙනුවෙන් මහනුවර නීතිඥ සංගමයේ නීතිඥයින් 101 දෙනෙකු පෙනී සිටීම විශේෂත්වයක්. ප්‍රථමයෙන් මෙම ගොඩනැගිලි සැලසුමට අනුව මහල් දෙකක් සඳහා අනුමැතිය ලැබුණත් පසුව මෙහි හිමිකරු විසින් තවත් මහලක් ඉදිකිරීම සඳහා නගර සභාවෙන් අවසර ගෙන ඇති බවද පොලිසිය අධිකරණ හමුවේ ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඉන් අනතුරුව සැකකරු විසින් ගොඩනැගිලි ඉදිකර තිබූ කොන්ක්‍රීට් කණු ආවරණය වන ලෙස බිත්ති බැඳ තවත් මහලක් ඉදිකිරීම හේතුවෙන් මෙම ස්ථානයෙන් ගලාගේ විශාල ජල පහරක් අවහිර වීමත් සමග එය ගොඩනැගිල්ලේ පාදමට හානි වීමට හේතු වී ඇති බවද පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නා. පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ ගොඩනැගිල්ල සැලසුම් කළ පුද්ගලයා මෙල සැලසුම් කර ඇත්තේ මහල් දෙකකින් සමන්විත ගොඩනැගිල්ලක් ලෙස බවයි. මෙම ස්ථානයේ මහල් දෙකක ගොඩනැගිල්ලක් ඉදි කළ බවත් ඊට අමතරව කිසිවෙකු හෝ විසින් තවත් මහල් ඉදි කළහොත් එහි වගකීම බහරගත නොහැකි බවට ගොඩනැගිල්ලේ මුල් ඉදිකිරීම සමාගමද පැවසූ බව පොලිසිය අධිකරණය හමුවේ පෙන්වා දුන්නා. කරුණු සලකා බැලූ මහනුවර අතිරේක මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේ සැකකරු ඔක්තෝබර් මාස 13 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. මේක තට්ටු 4ට අවසර ලබා දීලා තියෙනවා. නමුත් තට්ටු 5ක් හදලා තියෙනවා. ඉතින් ඒකේ අවදානම තනිකරම එයා දරන්න ඕන. මේකේ දීලා තියෙනවා වරලත් ඉංජිනේරුවරයෙකු හැම අවස්ථාවකම මේ ගොඩනැගිල්ල අනුමත කිරීම සඳහා සහතිකයක්. එතකොට කමිටු රැස්වීමෙන් ඒ සහතික උඩ තමයි මේකට අවසර දෙන්නේ. ඉතින් ඒ කාර්යභාරය හරියට නගර සභාව කළා තියෙනවා. නමුත් අධීක්ෂණය හරියට උනාද නැද්ද කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. වෙන වෙනම චලනය වන තල 3ක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිඳු රැවුල බෑමක්. ඔබත් අදම බිග් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. පුරාණේ පටන් භාවිතා කරන ඉපැරණි ශාකසාර වටුරුවකට අනුව නිෂ්පාදනය වන ගණේෂා පුරුෂ කේශ වර්ධන hair oil. අභාව ප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය මොරටුවේ පිහිටි ඔහුගේ නිවස වෙත අද පෙරවරුවේ රැගෙන එනු ලැබුවා. දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා සිදු කිරීමට නියමිතයි. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා ඊයේ අභාව ප්‍රාප්ත වුණා. 1952 වසරේ අප්‍රේල් 30 වනදා මොරටුව විල්ලෝරාවත්ත ප්‍රදේශයේදී උපත ලැබූ මේ විශිෂ්ට රංගදරයා මිය යන විට පසුනේ 68 වන වියේයි. වර්ෂ 1986 වසරේ තිරගත වූ පෙරලිකාරයෝ චිත්‍රපටයට එක්වෙමින් සිය කලා චාරිකාව ආරම්භන වූ ටෙනි නමින් සිනමා ලෝලීන් අතර ජනාදරයට පාත්‍ර වුණා. තම සමකාලීන සගයාගේ වියෝව දැනගත් වහාම ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ ඇතුළු කලාකරුවන් ටෙනිසන් කුරේ මහතාගේ මොරටුව විල්ලෝරාවත්තේ පිහිටි නිවස වෙත මෙලෙස පැමිණ සිටියා. අපේ සහෘදයා මෙච්චර ඉක්මනට අපි උදාලයයි කියලා අපි නම් කවදාවත් හිතුවේ නැහැ. මෙහෙම අය හරි දුර්ලභ අපේ ක්ෂේත්‍රයේ. ටෙනිසන් කුරේ කියන්නේ හිතේ එකක් තියාගෙන තවත් එකක් කතා කරන කෙනෙක් නෙවෙයි. අපි පොඩි කාලේ ඉඳලා අපි තාමත්ම ආදරය කරපු සහ දැන් පොඩි ළමයි තවමත් ආදරය කරන සහ තවත් යුග ගණනාවක් ඉදිරියට ආදරය කරන අපූර්ව මිනිසෙක්. මම විශ්වාස කරන දිව්‍ය ලෝකේ තවත් ලස්සන කරන්න ඒ වගේ හොඳ අය ඉක්මනට ගන්නවා කියලා. පොඩි කාලේ ඉඳන් පල්ලියේ අපි එකට හැදිලා එකට නාට්‍ය කරලා ටෙනිසන් කුරේ මමයි ඒ මිත්‍රත්වයේ අවුරුදු ගණනකට ගෙනාම තිබුණා. මේ වියෝය හිතා ගන්න බැ හරිම කනගාටුයි. ඔව් නිසා සිනමාවට සිදුවුණු සේවාව අහිමි වෙනකොට අනාගතයේදී ඒ පිළිබඳව අපි තුල තියෙන්නේ බලවත් කම්පනයක්. ශ්‍රී ලංකාවේ කලාකෙත සරු කළ එවන්ත පුරුෂයෙක් වූ මම ඔහුට මොක්ෂුවේ ප්‍රාර්ථනා කරනවා. ගල්කිස්සේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක සිට ටෙනිසන් කුරේ මහතාගේ දේහය අද පෙරවරුවේ නිවස වෙත රැගෙන ආවා. ඒ කලාකරුවන් ඇතුළු රසිකයින්ගේ සෝසුසුම් මැදයි.
ලංකාවට ලොකු පාඩුවක්. ඒ පාඩුව ආයෙත් හදන්න බෑ. ආයෙ එන්නෙත් නෑ. ඇත්තටම ගොඩක් දුකයි. කෙනේ අයියගේ අවසාන සංචාරය අපිත් එක්ක රැලිය නාට්‍යයත් එක්ක යුරෝප් සංචාරය දැන් මාස 5 විතර ඇති. මම හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා. මොකද මට දැන් දවස් 3-4කට උඩදිත් කතා කරලා කිව්වා තාක්ෂි මට කිසි මස්සනීපයක් නෑ. මම හොඳින් ඉන්නවා මචං කියලා මට කිව්වේ. ඔහු නැති අඩුව පුරවන්න හරිම අමාරුයි. මං හිතනවා ආයේ කවදා හෝ දිනයක අපි අතරම ඉපදිලා ඔය විදිහටම ජනතාව පිනවන්න එතුමාට නැවත අවස්ථාව ලැබෙයි. ඒ පින ලැබෙයි කියලා. මට මතක් වෙනවා මේ ගෙදරටම ටෙනි අංකල් අපිත් එක්ක විහිළු තහළු කරගෙන හරිම සැහැල්ලුවෙන් යා ජීවිතය ගත කරේ. ඉතින් ඒක මම හිතන්නේ අපි හැමෝටම ලොකු ආදර්ශයක්. මොරටු පුරවැරෙන් බිහිවෙච්ච විශිෂ්ට කලාකරු ගොන්නක් අතරින් ටෙනිසන්ටත් හම්බ වෙන්නේ සුවිශේෂ තැන. ඒ ටෙනිසන්ම නිසා. මේ අතරේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ද ටෙන්සන් කුරේ මහතාගේ අභාවය පිළිබඳ ට්විටර් පණිවිඩ නිකුත් කරමින් සිය ශෝකය පළ කර තිබුණා. දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා පස්වරු 4ට මොරටු මුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. ගව ඝාතනය සම්බන්ධයෙන් දැනට රට තුළ ක්‍රියාත්මක වන පනත් නොපමාව සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවේ දැක්වෙන්නේ පියවර කිහිපයකින් අනතුරුව මෙරට තුළ ගව ඝාතනය තහනම් කෙරෙන බවයි. ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා ගව සම්පතෙන් ලැබෙන දායකත්වය පිළිබඳව සලකා බලා මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු තිබෙනවා. ඒ මස් පිණිස ගවයින් ඝාතනය කිරීම හේතුවෙන් ගොවිතැන් සඳහා ගවයින් ප්‍රමාණවත් නොවීම, දේශීය කිරිකර්මාන්තය නගා සිටුවීමට බාධා මතුවීම ආදී කරුණු පිළිබඳව අවධානයට ලක් කිරීමෙන් අනතුරුවයි. අග්‍රාමාත්‍යවරයා විසින් ගව ඝාතනය සම්බන්ධයෙන් යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ගව ඝාතනය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක සත්ව පනත සහ ගෝඝාතක ආඥා පනත මෙන්ම ඊට අදාළ අනුශාංගික නීති රීති සංශෝධනය කිරීමට නොපමාව පියවර ගත යුතු බවෙහි සඳහන්. අනතුරුව ගව මාංශ පරිභෝජනය කරන ජනතාව වෙනුවෙන් ගව මස් ආනයනය කිරීම සහ සහන මිලකට ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවද එම යෝජනාවට ඇතුළත්. එහි තවදුරටත් දැක්වෙන්නේ වයස්ගත ගවයින් සම්බන්ධයෙන් යෝග්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරට තුළ ගව ඝාතනය තහනම් කළ යුතු බවයි. ගව ඝාතනය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරා කියන මොකද්ද මතුමා අවසාන වශයෙන් මේ සම්බන්ධයෙන් ආපු තීන්දුව? ගව ඝාතනය සම්බන්ධව යට අවශ්‍ය 52ක් තිබෙනවා පාර්ලිමේන්තුවේ 52 වෙනස් කරන්නත් 52 හරහා නීති අනුකූල කරලා ඒ තත්ත්වය ඉදිරියට ගෙනියන්නත් තීන්දුව කළා. ගව ඝාතනය පිළිබඳව දැන් ඒ පිළිබඳව ඒක ඊයේ කැබිනට් මණ්ඩලය අනුමැතියක් දුන්නා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වඩාත් අපක්ෂපාතීයයි පවසමින් පත් කළ පොලිස් කොමිසම දේශපාලනීකරණය වී ඇතැයි දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනපති කොමිසම නිරීක්ෂණය කළ බව එහි සභාපති විනිසුරු උපාලි අබේරත්න මහතා අද ප්‍රකාශ කළා. ඒ යුද හමුදා පළමු වන බුද්ධි බලකායේ විශ්‍රාමික කෝප්‍රල් රවීන්ද්‍ර රූපසේන මහතා කළ පැමිණිල්ලකට අදාළව ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා කුමාරි මහත්මිය කොමිසමට කළ කරුණු දැක්වීමේදී මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව විමර්ශන කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2015 සැප්තැම්බර් 4 වන දින උදෑසන 5:30ට පමණ බලාත්කාරයෙන් සිය නිවසට කඩා වැදුණු බව සන්ධ්‍යා කුමාරි මහත්මිය කොමිසම හමුවේ සඳහන් කළා. ඇය පැවසුවේ රාත්‍රී ඇඳුමෙන් සැරසී සිටීම නිසා දැඩි අපහසුතාවට පත් වූ තමා එම ඇඳුම මාරු කර ගැනීමට CID උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක නැමැත්තාගෙන් ඉල්ලීමක් කළද ඔහු ඒ සඳහා අවස්ථාව ලබා දුන් බවයි. තම ස්වාමියා පිළිබඳව කරුණු නොදන්නා බව අවස්ථා කිහිපයකදී පැවසීමෙන් අනතුරුව උරණ වූ CID ප්‍රේමතිලක නැමැත්තා තමන් අමතා මේකේ වහුරුතල් කරලා හරියන්නේ නැහැ. මේකෙවයි දරුවයි වාහනේ දාගෙන යන්න ඕනේ. යයි පවසමින් බලහත්කාරයෙන් තමා රැගෙන යාමට කටයුතු කළ බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා. එම කරුණු සලකා බැලූ කොමිසමේ සභාපති විනිසුරුවරයා පැවසුවේ CID නිලධාරීන් කොල්ලකරුවන් ලෙස කටයුතු කර ඇති බවයි. සන්ධ්‍යා කුමාරි මහත්මිය සඳහන් කළේ ඒ අවස්ථාවේදී තම ඉල්ලීම මත රාත්‍රී ඇඳුම මාරු කර ගැනීමට CID නිලධාරීන් අවස්ථාව ලබා දුන්නද ඒ අවස්ථාවේ උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක නැමැත්තා තමාට කාමරයේ දොර වසා ගැනීමට අවස්ථාවක් ලබා නොදී ඒ අසල රැඳී සිටි බවයි. සන්ධ්‍යා කුමාරි මහත්මිය සඳහන් කළේ උදෑසන 6:30 සිට පසරු 2 පමණ දක්වා තමාට හෝ පුතුට ශරීර කෘත්‍යයක් ඉටු කර ගැනීමට හෝ පානය කිරීම සඳහා ජලය බිඳක් ලබා දීමටවත් CID සානුකම්පිත නොවූ බවයි. තමාට ඉවසාගත නොහැකි නිසා ස්වාමියා සේවය කරන ස්ථානයට ගිය පසු ශරීර කෘත්‍යයන් ඉටු කර ගැනීම සඳහා ඉඩ ලබා දෙන්නයි ඉල්ලීමක් කළ අවස්ථාවේදී ඔවුන් වැසිකිළියේ දොර වසා ගැනීමට ඉඩ නොදී ඒ අසල රැඳී සිටි බව සංවේදී වෙමින් ඇය ප්‍රකාශ කළා. කොමිසමේ සභාපති විනිසුරුවරයා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ රෝහන්ත අබේසූරිය මහතාගෙන් විමසුවේ මෙම කාන්තාවගේ
පැමිණිල්ලට අදාළව දඬු නීති සංග්‍රහයේ කුමන වගන්ති උල්ලංඝනය වී ඇද්ද යන්නයි. එයට අනුව ලිංගික හිරිහැර කිරීමේ වරද සිදු කර ඇති බව හැඟී යන්නේ යයි රොහාන් අබේසූරිය මහතා ප්‍රකාශ කළා. මෙහිදී පොලිස් කොමිසම සන්ධ්‍යා කුමාරී මහත්මිය වෙත එවා තිබූ පිළිතුරු ලිපියක් සම්බන්ධයෙන් කොමිසමේ අවධානය යොමු වුණා. කාන්තාවක් බලහත්කාරයෙන් වාහනයක දමාගෙන යාම විනය විරෝධී ක්‍රියාවක් නොවන බව පොලිස් කොමිසම කියනවා. මෙහෙම පොලිස් කොමිසමක් අවශ්‍යද? කන්න බොන්න නැතුව ඇඳුම් මාරු කරගන්න දොරවල් අතරට වෙලා හිටපු එක විනය විරෝධී ක්‍රියාවක් නොවන බවට කියන තරම් පොලිස් කොමිසම මේ තරම් පහත්ද? පොලිස් කොමිසමේ අසාර්ථකත්වය මෙයින් පෙනී යනවා. පොලිස් කොමිසම කොතරම් දේශපාලනයට ගැති වෙලා තියෙනවද යන්න කොමිසම හමුවේ ලැබෙන සාක්ෂි වලින් පෙනී යනවා. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ වෙනසුරුපාලි අබේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා. ඩයලොග් කපල් බ්ලාස්ටර් රුපියල් 123කට අන්ලිමිටඩ් කෝල් සහ SMS. අලුත්ම මිරිස් කරා ටිකක් අවුවේ වේලලා වංගෙඩිය කොටලගත්තා වගේමයි. ෆ්‍රීලන්ස් චිලි පවුඩර්. සුරක්ෂිතම ඇසුරුමින් එන නිසා. ගෙදර හැදුව දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගයේදී ඒ පස්වරුවේ දුම්රිය ගේට්ටුව වසා ඇති මොහොතක බස් රථයක් ඉතා අනාරක්ෂිත ලෙස දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් ගත් ආකාරය පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයෙන් මෙලෙස පටිගත කර තිබුණා. රේල් ගේට්ටුව වහලා තියෙද්දි දැන් මේ ශ්‍රීපාද අඩවියේ මේ දිනවල පවතින අධික සුළං තත්ත්වය හේතුවෙන් කුඩා දියඇල්ලක ජල පහර ඉහළට ගසාගෙන යන අයුරු කැමරා කාචයක සටහන්ව තිබුණේ මෙලෙසින්. පොල් මිල ගැටලුව විසඳීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද කුරුණෑගල පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. දැන් මේ දවස් තුල පොල් ත්‍රිකෝණිය තුල ඉන්න ඇමතුරුන්ගේ මූණ දැන් මේ වාගේ. පොල් ත්‍රිකෝණින් පිට පොල් සල්ලි වලට කන පළාත් වල ඇමතුරුන්ගේ මූණ මේ වාගේ. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වීමට අදාළ නඩුවක් අද කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී සලකා බලනු අතර ඊට සහභාගී වීමට පෙර සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මොදර කාලිකෝවිලට ගොස් දේවකන්න ලවක නිරත වීමෙන් අනතුරුව මහාධිකරණයට පැමිණෙන අවස්ථාවේ එහි පිවිසුම අසල අලුවැනියමක් විසිරුවා හරින ආකාරය දක්නට ලැබුණා. නීති විරෝධීව මෙරටට රැගෙන කහ කිලෝග්‍රෑම් 952ක් සමග සැකකරුවෙකු මන්නාරම එරුක්කලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බේරුවල ප්‍රාදේශීය සභාවේ සේවකයෙකු වන අජිත් දයාවංශ නැමැත්තාට එම ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු ඒ පසුරුවේ පහර දී ඇති අතර පොලිසිය ඒ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. සූදානම අදට සමුගන්නට. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමු වන්නේ හෙට මධ්‍යහන 11:55ට. සුබ රාත්‍රියක්.